අම්පාර උහන මහකණ්ඩිය රාජකිරි රජමහා විහාරයේ ඌව පළාතේ මැදගම කින්නරපෝව පුරාණ විහාරය, කොටබෝව අලුත්වල සෛලබිම්බාරාමයේ යන විහාරයන්හි විහාරාධිපති කින්නරබෝවේ රතනජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත සංඝකීර්ති ශ්‍රී සෝමරතන යන ගෞරව නාමය සහිතව නැගෙනහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර පිළිගැන්වීම පසුගියදා සිදු කෙරුණා. ඒ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ශාසනික වශයෙන් සිදු කරන සේවාව අගයමින් මල්වතු විහාරීය කාරක සංඝ සභාව මගින් මෙම පදවිය පත් කර ඇති අතර මෙම අවස්ථාවට මල්වතු විහාරීය අනුනායක දිඹුල් කුඹුරේ ශ්‍රී විමල තම්බනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා කාරක සංඝ සභික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියා. මැදකොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද නිර්නාමික පැමිණිල්ලක් මත සිදු කළ වැටදීමකින් නැවත භාවිත කළ නොහැකි මුඛාවරණ 3128ක ප්‍රමාණයක් මුද්‍රා තබා තිබෙනවා. ඊයේ දහවල් කොළඹ කොටුව 4 වන හරස් වීදියේ ගොඩනැගිල්ලක එම මුව ආවරණ වේලීම සඳහා තබා තිබියදී මෙලෙස සොයාගෙන ඇත්තේ. කොටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.බී. ලාල් කුමාර මහතා සඳහන් කළේ පිටකොටුව පරිසර පොලිසිය සමග අදාළ ස්ථානය වෙත යන විට නිල් පැහැති හා සුදු පැහැති මුව ආවරණ හා KN95 වර්ගයේ මුව ආවරණ විශාල ප්‍රමාණයක් මෙලෙස වේලීමට තබා තිබූ බවයි. පසුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඇති වූ සැකේ හේතුවෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඔවුන් යොමු කර තිබෙනවා. ඒ අනුව පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සහයෝගය මත හිමිකරුවන් සමග එම මුව ආවරණ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට රැගෙන විත් මුද්‍රා තැබීමට කටයුතු කර තිබෙනවා. මුව ආවරණ තොගය හා එහි හිමිකරුවන් මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඉදිරි නීතිමය පියවර ගනු ලබන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ ඔබන්න. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News Facebook පිටුවට like කරන්න. දෙදහස් එක වර්ෂයේ සැප්තැම්බර් 11 වනදා උදැසන අල්-කයිඩා ත්‍රස්තවාදීන් 19 දෙනෙකු විසින් මෙම ප්‍රහාරය සිදු කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපළ 3කින් පිටත් වූ වාණිජ ගුවන් සේවා දෙකකට අයත් මගින් සහිත වාණිජ ගුවන් යානා 4ක් අතර මගදී පැහැර ගනිමිනුයි මෙම ප්‍රහාරයේ ආරම්භය සිදු වුණේ. එලෙස පැහැරගත් ගුවන් යානාවලින් දෙකක් නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු සහ දකුණු කුළුණුවල ගැටීමට සලස්වා තිබෙනවා. ඒ අතර වූ තවත් එක් ගුවන් යානයක් වොෂින්ටන් නුවර පෙන්ටගනයට කඩා වැදීමට සලස්වා ඇති අතර ඉතිරි ගුවන් යානයේද තවත් මෙවැනිම ප්‍රහාරයක් සඳහා වොෂින්ටන් දෙසට පැමිණෙමින් තිබියදී මගින්ගේ කලහකාරී හැසිරීම පාලනය කරගත නොහැකි වීම නිසා අතරමඟදී පෙන්සිල්වේනියා ජනපදයේ ගොවිපලකට මෙම ගුවන් යානය කඩා වැටී තිබෙනවා. මෙලෙස ක්‍රියාත්මක වූ ප්‍රහාරය 1941 වසරේ පර්ල් වරායට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඇමරිකානු භූමියේ සිදු වූ දරුණුතම ප්‍රහාරය ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. ඒ අනුව 2001 සැප්තැම්බර් 11 වනදා සිදු වූ මෙම ප්‍රහාරයේදී මියගිය පුද්ගලයන් සිහිපත් කිරීමේ ස්මාරක නිව්යෝර්ක්, වර්ජිනියා සහ පෙන්සිල්වේනියාවලදී ඉදි වූයේ තවත් ඛේදවාචකයක අමිහිරි මතක සටහන් ඉදිරි කරමින්. එමෙන්ම එවකට ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් මහතා විසින් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධ ප්‍රකාශ කිරීමටත් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමත් සිදු වූයේ ඉන් අනතුරුවයි. කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසුව නිව්යෝර්ක් නුවර ඉදි කළ නව ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ උසම ගොඩනැගිල්ල බවටද පත්ව තිබෙනවා. ලොවම කම්පා කර වූ නිව්යෝර්ක් ප්‍රහාරය සිදු වී අදට වසර 19ක් ගත වී තිබුණත් එහි මතක සටහන් ලොව තුලින් නික්ම යන්නට නම් තවත් කාලයක් ගත වනු ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විශේෂයෙන් මෙම ලැව්ගිනි බලපෑත්තේ ඔරිගන්, කැලිෆෝනියා සහ වොෂින්ටන් යන ප්‍රාන්තවලට බවයි. අමරිකාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ඇති දැඩි උණුසුම් සහ සුළං සහිත කාලගුණය ලැව්ගිනි ව්‍යාප්තියට හේතු වී තිබෙනවා. මෙලෙස ලැව්ගිනි 100කට අධික සංඛ්‍යාවක් අමරිකාවේ බටහිර දිග ප්‍රාන්ත 12ක මේ වන විට පැතිරෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ හේතුවෙන් අක්කර මිලියන 4.4කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. මෙම ලැව්ගිනි හේතුවෙන් මේ වන විට මරණ 10ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම මරණ සංඛ්‍යාව නිශ්චිතවම අනාවරණය වී නොමැති බැවින් එම සංඛ්‍යාව ඉහළ යා හැකි බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා. මේ අතර ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ ගත වූ පැය 24 තුළ නව ආසාදිතින් 96760ක් වාර්තා වීමත් සමග එක් දිනක් තුළ රටකින් වාර්තා වූ වැඩිම COVID-19 ආසාදිතින් සංඛ්‍යාව යලිත් වරක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති බවයි. එමෙන්ම COVID-19 වෛරසය හේතුවෙන් ලොව වැඩිම බලපෑමට ලක් වූ රටවල් අතර දෙවන ස්ථානයට පත්ව සිටින ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ ලොව වැඩිම COVID මරණ සංඛ්‍යාවද වාර්තා වී තිබෙනවා. ඒ අනුව එරටින් ගත වූ පැය 24 තුළ නව මරණ 1213ක් වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වන විට ඉන්දියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 76304ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 455,725ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර ඇස්ට්‍රසෙනිකා කොවිඩ් එන්නතේ අත්හදා බැලීම් తాවකාලිකව අත්හිටුවද වෛරසයට එරෙහි එන්නතක් සංවර්ධනය කිරීමේ ප්‍රයත්නය අධෛර්යමත් නොවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛව සංවර්ධනය කෙරුණු එම එන්නත කොරෝනා වෛරසයට එරෙහිව මෙතෙක් නිපදූ සාර්ථකම එන්නත ලෙස සැලකුණද එමගින් ස්නායු පද්ධතියේ රෝගී තත්ත්වයන් වර්ධනය වීමත් සමග එහි අත්හදා බැලීම් නතර කෙරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. හෙට සැප්තැම්බර් 12 වනදා කොළඹ නගරයේ පළමු වරට ට්‍රැම් රථ සේවාව ආරම්භ කර ඇති 1899 සැප්තැම්බර් මාස 12 වන දිනයි. මෙය දකුණු ආසියාවේ පළමු ට්‍රැම් රථ සේවාව වූ අතර මංගල ගමන ග්‍රෑන්ඩ් පාස් මාර්ගයේ සිටයි ආරම්භ කර ඇත්තේ. සඳ මතට ගොඩ වැස චන්ද්‍ර පස් සාම්පලයක් පෘථිවියට ආපසු ලබා දුන් පළමු රොබෝ පරීක්ෂණ අභ්‍යවකාශ යානය වන ලුනා 16 අභ්‍යවකාශගත කර ඇත්තේ 1970 සැප්තැම්බර් මාස 12 වන දිනයි. පළමු ප්‍රායෝගික යතුරු ලියනය පාරිභෝගිකයන්ට විකිණීම ආරම්භ කර ඇත්තේ 1873 සැප්තැම්බර් මාස 12 වන දිනයි. අප භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය ලක් ලෝවාසී සදහැවත් ජනයා වෙත ශ්‍රද්ධා මාධ්‍යජාලය හරහා ගෙන එන්නේ උතුම් අමදම්පද අරුත් සහිතවයි. ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය සේම දෙස් විදෙස් ජනී ජනයාට භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය සයිබර් අවකාශය හරහාද මුදා හරිනු ලබනවා. ඒ අනුව කිසිදු ලාභයක් නොලබන සදහම් මාධ්‍යජාලයක් සතු වෙබ් අඩවියක් ලෙසයි ශ්‍රද්ධා වෙබ් අඩවිය මෙලෙස දෙවන වරටත් ජනාදරයට පත්ව ඇත්තේ.
ඒ අනුව පසුගියදා කොළඹ ශ්‍රැංගිලා හෝටලේදී පැවති bestweb.lk 2020 සම්මාන ප්‍රදානෝත්සවයේදී මෙලෙස ශ්‍රද්ධා වෙබ් අඩවිය ජනප්‍රියතම වෙබ් අඩවියට හිමි සම්මානය දිනාගත්තේ. මෙම අවස්ථාව සඳහා ශ්‍රද්ධා මාධ්‍යාලයේ කරු සභාපති සුදත් අන්නාසිවත්ත මහතා සහ ශ්‍රද්ධා මාධ්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසාද් විනුවර මහතා එක්ව සිටියා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ගිනි ගැනීමට ලක් වූ කොටසේ තිබූ යම් ඉන්ධන ප්‍රමාණයක් මෙලෙස මුහුදට එක් වී ඇතැයි සොයා බැලීම සඳහා ඔවුන් විමර්ශන සිදු කිරීමට නියමිත බවයි. ඊයේ දිනේදී මේ පිළිබඳ සොයා බැලීමට අදාළ කිමිතුම් කණ්ඩායම යෙදවීමට තීරණය කර තිබුණද අයහපත් කාලගුණයේ හේතුවෙන් එය කල් දැමුණා. මේ අතර අදාළ තෙල් පැල්ලම් මතට ඉන්දිය වෙරළාරක්ෂක බලකාය මගින් ගුවන් යානා යොදා ගනිමින් අන්තර්ජාතිකව අනුමත රසායනිකයක් යෙදවීමට පියවරගත් අතර අද වන විට තුන්වරක් එම රසායනිකය අදාළ තෙල් පැල්ලම් මතට යොදා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඩ් නෞකාව මෙවන විට ශ්‍රී ලංකාවේ නැගෙනහිර පිහිටි කල්මුනේ නගරයට නාවික සැතවුම් 50ක් දුරින් ස්ථානගතව පවතිනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙරළාරක්ෂක බලකායේ ඉන්දිය වෙරළාරක්ෂක බලකායේ සහ ඉන්දිය නාවික හමුදාවේ නෞකා වෙරළාරක්ෂක යාත්‍රා අධිවේගී ප්‍රහාරක යාත්‍රා ටග් යාත්‍රා ගිනිගත් MT නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රිතව තවදුරටත් මෙහෙයුම්වල නිරත වනවා. නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පැමිණි විශේෂඥ කණ්ඩායමද තවදුරටත් මෙහෙයුම්වල නිරත අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණයට යටත්ව එම සියලු ක්‍රියාකාරකම් සිදුවන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඩ් නෞකාව අවට මුහුදෙන් ලබාගත් ජල සාම්පල සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඊයේ පස්වරුවේ රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දුන්නා. එහි වාර්තාවද ඉදිරි සතියේදී ලැබෙනු ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ. මේ අතර නෞකාවේ කපිතාන්වරයා ගාල්ලට රැගෙනීමෙන් අනතුරුව ඊයේ හුදකලා මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ලැබුවා. කොරෝනා මාර්ගෝපදේශවලට අනුව ඔහු කල්මුනේ සිට ගාල්ලට රැගෙනීමේ කටයුතු සිදු කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකත් සිල්වා මහතා සඳහන් කළේ. මේ අතර පරීක්ෂණ සඳහා නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන සාම්පල ලබා ගන්නා ලෙස අධිකරණය අද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට නියෝග කළා. එසේ මෙහි කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩල සමාජිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසරද හිමි වුණා. ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින්
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව හෙවත් කෝප් කමිටුවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 14 දෙනෙකු නම් කර ඇති අතර විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 8 දෙනෙකු නම් කර තිබෙනවා. එමෙන්ම රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව හෙවත් කෝපා කමිටුව සඳහාද ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 14ක් සහ විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 8 දෙනෙක් නම් කර තිබෙනවා. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවේ සමාජිකයන් ලෙස මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම ඇතුළු තවත් මන්ත්‍රීවරුන් ඇතුළත් වනවා. එමෙන්ම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා සමාජිකින් ලෙස උදේ ගම්මන්පිල දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශිහාන් සේමසිංහ ඇතුළු තවත් මන්ත්‍රීවරුන් ඇතුළත් වනවා. මේ අතර පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන කාල සීමාවේ වෙනසක් සිදු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේ සිට එම වෙනස සිදු කිරීමටයි ඊයේ තීරණය කෙරුණේ. එම තීරණයට අනුව ලබන 22 වෙනිදා සිට පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 10ට ආරම්භ කර පස්වරු 5:30ට අවසන් වනවා. එමෙන්ම පස්වරු 4:30 සිට පස්වරු 5:30 දක්වා පවත්වනු ලබන්නේ සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයයි. පාසල් පද්ධතියේ දියුණුව පිණිස දිස්ත්‍රික් අධ්‍යාපන කමිටු පත් කිරීමට මෙන්ම අධ්‍යාපන කලාප කාර්යාල සහ කොට්ටාශ කාර්යාල අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටද ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජ්‍ය අමාත්‍යවරු තීරණය කර තිබෙනවා. එහිදී ගුරුමාරු සහ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම හැර පාසල් පද්ධතියේ දියුණුවට ඉවහල් වන සෑම කාර්යයකටම හවුල් වීමේ අවස්ථාව දේශපාලඥයන්ට විවෘතව පවතින බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. එමෙන්ම ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ එය පොදු යහපත අරමුණු කරගත්තක් මිස දේශපාලන ඇගිලි ගැසීමක් නොවන බවයි. ගුරු ව්‍යවස්ථාව අනුව වසරක් පතා ගුරු විභාග පැවැත්විය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ. එහිදී පාසල්වල සිටින දක්ෂ සහ පළපුරුදු ගුරුවරුන් වැඩබලන විදුහල්පතිවරු ලෙස පත් කිරීමට ඇති ඉඩකඩ විමසා බැලීමටද තීරණය වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසන්නේ. එමෙන්ම එම සාකච්ඡාවේදී මෙරට විවිධ අංශවල දියුණුව කෙරෙහිද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. පසුගිය කාලය තුලදී කොපමණ වැඩ ප්‍රමාණයක් මේ අමාත්‍යාංශ වලින් කරන්න පුළුවන්ද කියන නීත්‍යානුකූල බලතලක් තියෙනවා. හැබැයි ඇමතිවරයාත් සමග පොදු ප්‍රතිපත්තිය මත එකඟව ඒ වැඩ කරන්න වගකීම බාර දීලා ඒ ඔතොරිටි එක පාවිච්චි කරලා වැඩ කරන්න. මේ වගේ සමාලෝචන වලදී අපිට තේරුණා අපි මේ හිතුවටත් වඩා විශාල විෂයපතයක් මේ අමාත්‍යාංශවල තියෙන බව. මේ පස් අවුරුද්දටම අවුරුද්දෙන් අවුරුද්ද Tamanට තියෙන ටාගට්ස් එක්ක ප්ලෑන් එකක් හදන්න කියලා. ඒ වගේ ප්‍රමුඛතාවය මොකක්ද කියන එක හඳුනගෙන ඒ ප්‍රමුඛතාවයට අනුව වැඩ කරන්නට. අධ්‍යාපනය ගත්තොත් මේ පාර 60,000කට ආසන්න උපාධිධාරීන් දුන්නා. එයින් 30,000ක්ම බාහිර උපාධිධාරී. මේ බොහොම සුළු ප්‍රමාණයයි විද්‍යාංශයකින් ඉන්නේ. අනිත් අය කලාංශේ. මේ අයගේ විෂය පතය වෙනස් කරන්න කියලා. කලාංශයෙන් ඉගෙන ගන්න ළමයෙකුට උනත් මේ තාක්ෂණය IT මේ වගේ ඒවා විෂය පතයට ඇතුළත් කරන්න ඉමීඩියට්ලි. කල්යනකම් ඉන්න එපා ඉමීඩියට්ලි ඇතුළත් කරන්න. අපි හුඟක් කතා කරපු එකක් තමයි මේ ඉනෝවේෂන් පාක්ස් හදන එක. ඇග්‍රිකල්චර් එකට තාක්ෂණය ගේන එක. ගොඩක් කතා කරලා තියෙනවා. නමුත් ඒවා සිද්ධ වෙලා නැහැ. අපි මේවා ඉක්මනින්ම අපිට කරන්න පුළුවන් දේවල්. ඉතින් අපි බලා ගන්න ඕනේ මොනවද ඉක්මනින් කරන්න පුළුවන් මොනවද දීර්ඝකාලීන ප්‍රතිපත්ති වෙන ඒවා. මේ අතර ඉදිරි වසර 3 තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50% දේශීයව නිෂ්පාදනයට සැලසුම් කර තිබෙනවා.
ජනාධිපති මාත්‍යංශය සඳහන් කළේ ඖෂධ නිෂ්පාදනය සැපීම හා නියාමනය රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි. ඒ අනුව දේශීය වෙළඳපොළට සහ ජනතාවට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු ඖෂධ දැරිය හැකි මිලකට ලබා දීම එහි ඉලක්කය වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ ප්‍රමිතීන්ට අනුව සියලු නිෂ්පාදන සිදු කෙරුණු ඇති බවද එහිදී පෙන්වා දී තිබෙනවා. විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගනිමින් ඖෂධ නිෂ්පාදනය සඳහා අක්කර 400ක ආයෝජන කලාපයක් හම්බන්තොට කර්මාන්තපුරවරයේ ස්ථාපනය කිරීමට නියමිත බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. එමෙන්ම ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඊට එකඟවීමට ලොව ඉහළ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් දැනටමත් ඉදිරිපත්ව සිටින බවයි. අප්‍රිකානු සහ අග්නිදිග ආසියානු කලාපයේ ඖෂධ සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර එම වෙළඳපොළ අවස්ථා අත්කර ගැනීමද ඉලක්කයක් බව එහිදී පෙන්වා දී තිබෙනවා. මේ අතර රාජ්‍යාංශය දියුණු කිරීමට කටයුතු කරන අතර පෞද්ගලිකාංශයේ ව්‍යවසායකින්ද ශක්තිමත් කිරීමට රජය බැඳී සිටින බවත් ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනයට එක්වන ලෙසටත් ජනාධිපතිවරයා ඖෂධ නිෂ්පාදන ආනයන සමාගම් වෙත විවෘතව ආරාධනා කර තිබෙනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ජනතාවට පහසු මිලට ලබා ගැනීම සඳහා දිවයින පුරා සතස සහ සමෝපකාර සුපිරි වෙළඳ සැල්වල ඖෂධ අලවිසැල් 100ක් ස්ථාපිත කිරීමටද සාකච්ඡා වූ බවයි ජනාධිපති මාත්‍යාංශය සඳහන් කළේ. නිවාස වෙතම ඖෂධ සැපීමේ වැඩපිළිවෙලක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇති බවයි ජනාධිපති මාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channelය subscribe කර සීනුව සලකුණ වන්න. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News Facebook පිටුවට like කරන්න.
නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ දිවයින තුළ සංසරණය වන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. එබැවින් මෙම තත්ත්වය යටතේ නීතිය ආධිපත්‍ය ස්ථාපිත කිරීම සඳහා මෙන්ම මහජනයාට බියකින් තොරව ජීවත් විය හැකි සමකාමී පරිසරයක් බිහි කිරීම උදෙසා මෙවැනි මෙහෙයුම් තවදුරටත් පුළුල්ව ක්‍රියාත්මක කරනු ලබන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. එහිදී නීති විරෝධී අවි ආයුධ සමග සැකකරුවන් අත්අඩංගුවට ගනු ලබන පොලිස් නිලධාරියන් සහ ඒ සඳහා සහාය වන පුද්ගලයින් ඔත්තුකරුවන් දිරිගැන්වීමේ අරමුණින් මේ වන විටත් පොලිස් ත්‍යාග අරමුදලින් ඔවුනට ගෙවනු ලබන ත්‍යාග මුදල්වල වටිනාකම වැඩි කිරීම සඳහා පොලිස්පතිතුමන් විසින් තීරණය කර තිබෙනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ ඔබන්න. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News Facebook පිටුවට like කරන්න.